නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වත් හැම දිනාම බොහොම සද්ධාවෙන් ධර්ම දානමය මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන මොහොත. ඒ නිසා දානයන් අතර අග්‍රම පින තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඒ නිසා මේ ධර්ම දානමේ පින ඔබ හැම දිනාටම නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරමු. පින්වතුනි, අපි චුට්ටක් චතුරාර්ය සත්‍ය අපි ටිකක් සරලව අපේ ජීවිතය තුළින් විමසලා නිතර තේරුම් ගත යුතු ආකාරය අපි විමසලා බලමු. අපි කවදා හරි සසර දුකෙන් මිදෙනවා නම් අපිට අවබෝධ කරන්න තියෙන ඔය ආර්ය සත්‍යමයි. දැන් අපි ගත්තොත් ඔබත් මමත් අපි සියලු දෙනාම කාම ලෝකේ තමයි දැන් මේ ඉපදිලායි. මනුස්ස ලෝකේ අයිති කාම ලෝකයට. කාම ලෝකය කියලා කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූපවලට අපි ඇලුම් කරනවා, අපි ආස කරනවා. අපි ඒ රූප තුලින් සැපය, සතුට, සොම්නස හොයනවා. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දවලට ඇලුම් කරනවා, ආස කරනවා. ඒවා තුලින්ම සතුට හොයනවා. නාසයට දැනෙන ගඳ සුවඳ අපි සුවඳට ඇලුම් කරනවා, ගඳත් එක්ක ගැටෙනවා. ඒ සුවඳ වර්ග තුලින් ජීවිතේ සතුට හොයනවා. ඊළඟට දිවට දැනෙන රස, සමහරු ජීවත් වෙන්නෙම රස හොය හොයා යනවා. කෑම බීමම තමයි මුළු ජීවිතේ. එතකොට කායට දැනෙන පහස, මෙන්න මේවට කියන පංචකාමයන් කියලා. මේ පංචකාමයන් තුල සැපය, සතුට, සොම්නස හොයමින් ජීවත් වෙන සත්වයන් තමයි කාම ලෝකවල ඉන්නේ. කාම ලෝක කියන්නේ ඒකයි. කාම ලෝකවලට අයිති සතර අපායත් කාම ලෝකම තමයි. පුදුම හිතේ. ඉතින් ඒවැ සැපක් තියෙනවද කියලා. මනුස්ස ලෝකත් කාම ලෝක. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජික, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිනිම්මිත වසවන්. ඒ සදෙව්ලෝම කාම ලෝක වලට අයිති වෙන්නේ. පින්වතුනි, පංචකාම සැප සම්පත් වැඩිම තියෙන දිව්‍ය ලෝකවල. ඒ දිව්‍ය ලෝකවල චාතු මහරජික දෙව්ලොවට වැඩිය තව්තිසා දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. තව්තිසා දෙව්ලොවටත් වඩා යාම දිව්‍ය ලෝකේ පංචකාම සැප සම්පත් තවත් වැඩි. යාම දිව්‍ය ලෝකයටත් වැඩිය තුසිත දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. ඒ තුසිත දිව්‍ය ලෝකයටත් වඩා නිම්මාන රති දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. පංචකාම සැප සම්පත් වැඩිම දිව්‍ය ලෝකේ තමයි පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. දිව්‍ය ලෝකවල ඉහළට ගිහිල්ලා ඉහළම තියෙන දිව්‍ය තලයේ තමයි පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. පංචකාම සැප සම්පත් වැඩිම පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. එතකොට මනුස්ස ලෝකෙත් පංචකාම සැපයක් තියෙනවා, නැත්තේ නෑ. තියෙනවා. හැබැයි ඒ සැපය නිසාම මිනිස්සු විශාල දුකක් විඳිනවා. ඒ සැපයට ආසාවෙන් ඒවට ඇලුම් කර කර ඒ සැපේ පවත්ව ගන්න තියෙන ආසාව නිසා ඒවා ප්‍රාර්ථනා කර කර වැඩිපුර දුක් විඳිනවා. එතකොට තමන්ගේ පෙර පින්පව් අනුව සැප දුක් වල වෙනස්කම් අඩු වැඩිකම් මිනිස්සුන්ට මනුස්ස ලෝකේ තියෙනවා. පංචකාම සැප හොයන්න ගිහිල්ලා අන්ත දුකට වැටිච්ච පිරිස තමයි සතර අපායින්. ඒවත් කාම ලෝකම තමයි. හැබැයි පංචකාම සැප හොයන්න ගිහිල්ලා අන්ත දුකට වැටිලා තියෙනවා. ඒ තුල යම් පුංචි වෙලාවකට සමහරුන්ට පොඩි සැපයක් එන වෙලාවක් තියෙනවා. දැන් പ്രേත ලෝකේ പ്രേතයන් සා පිපාසාවෙන් විඳෝ ඉන්නකොට කවුරු හරි පින් ටිකක් දෙනකොට ඒ මොහොතේ පොඩි සැපයක් දැනෙනවා. සා පිපාසාව නැති වෙනවා. සමහර වෙලාවට Tamanට වස්ත්‍ර පහළ වෙනවා, ආහාර පහළ වෙනවා, පැම් පොකුණු පහළ වෙනවා. හැබැයි අර පිනේ විපාකේ ගෙවිලා ඉවර වෙනකොට ආයි සා පිපාසාව දැනෙනවා. දැන් අපි හිතමු අපි මිය පරලොව ගිය ඥාතීන්ට පින් දෙනවනේ. පින්වතුනි, ප්‍රධානම දේ පින් දෙන එක අපේ යුතුයකම. ඒක බුදුරජාන් වහන්සේ පෙන්නවා තමන්ගේ දෙමව්පියන් ඥාතියෙක් මිය පරලොව ගියාට පස්සේ ජීවත් වෙලා ඉන්න අයගේ යුතුයකම්. සිංහාලෝවාද සූත්‍රයේත් පෙන්නනවා දරුවන්ගේ යුතුයකමක් තමයි මිය පරලොව ගිය දෙමාපියන් සිහිපත් කළා පින් දීම. දැන් අපි හිතමු පින් ගන්න පුළුවන් තැනම හිටියා කියලා. හැබැයි මතක තියාගන්න අපේ පින
හැමදාම අපේ පිනේ විපාක ඒ විදිහටම පින කියන්නේ ගෙවිලා අවසන් වෙන දෙයක්. දැන් අපි ඇත්තටම පින්කම් කරන විදිහ හිතන්න. අපි ඔන්න 7 දවසේ පින්කම ලොකුවට කරනවා. 3 මාසේ පින්කම හොඳටම සූදානම් වෙලා හොඳටම කරනවා. 7 දවස් ඉතින් අර මිනිහ වල්ලලා කට උඩම නෙන්නේ. ඒ නිසා කොහොම හරි අමාරුවෙන් ඒක කරගන්න. 3 මාසේ පින්කම ලෑස්ති වෙලා හොඳටම කරනවා. ඊට පස්සේ අවුරුදු දෙකෙන් සමහරවිට ඈතට යනකොට ටිකක් ඈතට යන අවුරුදු 5 10 ඔහොම වෙනවා. අපි හිතමු අපි ජීවත් වෙලා ඉන්නකම් අපේ අම්මා තාත්තා ඥාතියෙක් වෙනුවෙන් අපි පින්කම් කරාම කියලා හිතමු අපි පුළුවන් තරම් අපි පින් දුන්නා කියලා. හැබැයි මතක තියාගන්න ඔබ ඉන්නකම් ඔබ පින්කම් කරයි. පරම්පරා 2-3ක් යනකොට මැරිච්ච ආච්චිලා සීලාගේ නමක්වත් දන්නවද ඊළඟ පොඩියෝ? නෑ. ආයි මතක් වෙන්නේ නෑ ඊළඟ පරම්පරාවල් වලට. මතක තියාගන්න දුගතියකට වැටුනොත් പ്രേතාත්මයකට වැටුනොත් සමහර ප්‍රේතයෝ ගැන තියෙනවා බුද්ධාංකුර ගණන් പ്രേත අපාය කියන. එක പ്രേත කොටසක් ගැන තියෙනවා කකුසඳ බුදුහාඳුරන්ගෙන් පින් ඉල්ලනවා. පින් ගන්න බෑ අකුසල් බලවත්. ඒ പ്രേතයෝම කොණාගමන බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලනවා. කාශ්‍යප බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලනවා. කාශ්‍යප බුදුහාඳුරුත් කියන പ്രേතයිනි නුඹලගේ පෙර අකුසල් බලවත්. අනාගතයේ ගෞතම කියලා බුදු කෙනෙක් පහළ වෙනවා. අන්නේ කාලේ බිම්බිසාර කියලා රජ කෙනෙක් නුඹලගේ සංසාරේ ඥාතිවරයෙක් රජකම් කරනවා. ඒ රජුරු ආරාමයක් හදලා ඥාතීන් සිහි කරලා පින් දුන්නොත් අන්නේ පින් ගන්න පුළුවන් කියනවා එදාට. එතකොට බලන්න මේක දැනගන්නෙත් කාශ්‍යප බුදුහාඳුරන්ගේ. ගෞතම බුදුහාඳුරු පහළ වෙලා ඒ පින් ගන්න ඒ අපේක්ෂාවෙන් പ്രേත ලෝකෙම දුක් විඳ අන්ත දුක් විඳ ඉන්නවා. කරුමේ කියන්නේ එදා බිම්බිසාර රජුරුව වේළුවනාරාමේ හදලා පූජා කළා මහා දානයක් දෙනවා ඥාතීන්ව සිහි කරලා පින් දෙන්න අමතක වෙනවා. බුද්ධාංකුර 4ක් പ്രേත අපායේ පින් ගන්න බැරුව වේදනාවෙන් දුක් විඳ සාපිපාසාවෙන් හිටපු പ്രേතයෝ ටික කලබල වුණා. අහෝ අපි කවදානම් මිදෙන්නද? බුද්ධාංකුර 4ක් අපි දුක් විඳ සාපිපාසාවෙන් මේ പ്രേත අපායේ දුක් විඳිනවා. මේ පිනත් නැත්නම් අපිට කවුරු නම් පින් දෙයිද කියලා ඉදා කලබල වෙලා තමයි බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාවේ රෑ භයානක සද්ද ඇති වෙනවා, බඩු මුට්ටු පෙරලෙනවා, දොරවල් හොල්ලනවා, අඩි සද්ද ඇහෙනවා. පහෝදාම රජුරුව බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා වැඳලා කියනවා අනේ ස්වාමීනි ඊයේ මහා පින්කමක් කරලා ආරාම පූජාවක් කරලා රාත්‍රී මාලිගාවේ කවදාවත් නැති බියජනක හඬවල් ඇහුණා. මගේ පින්කමේ අඩුවක් වුණාද ස්වාමීනි කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාන් වහන්සේ බුදු ඇසින් බලලා කියන රජතුමනි සංසාරික ඥාති පිරිසක් පින් ගන්න බලාගෙන හිටපු බුද්ධාංකුර 4ක් තිස්සේ රජුරවන්ට ඊයේ ඥාතීන් සිහි කළ පින් දෙන්න බැරි වෙලා പ്രേතයෝ කලබල වෙලා පින් ගන්න බලාගෙන හිටපු പ്രേත පිරිසක් තමයි කියවයි ඔබේ සංසාරේ ඥාති පිරිසක් කිය. ඥාතීන්ට අනුග්‍රහ පිණිස පින්කම් කරලා ඒ ඥාතීන්ට දාම් පින්කම් කරලා පින් දෙන්න කිය. බිම්බිසාර රජුරෝ එදාම ආරාධනා කරා ස්වාමීනි එහෙමනම් හෙට දිනේ පටන් දින 7ක් මගේ මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දන් දෙනවා ඥාතීන්ට අනුග්‍රහ පිණිස. බුදුරජාන් වහන්සේ ආරාධනේ පිළි අරගෙන එදා වැඩියා. ඒ වැඩම කරපු දවසේ තමයි දානි වළඳලා අවසන් වෙලා තිරෝකුඩ සූත්‍රයෙන් දහම් දෙසුවේ. ওই තිරෝකුඩ සූත්‍රයේ තියෙන ගාථාව තමයි අදටත් ওই පැන් වඩනකොට අපි කියන්නේ. යතාවාරි වහා පුරා පරිපූර්ෙන්ති සාගරං එයෝ මේ වයිතෝ දින්නම් පේතානං උපත අහලා තියෙනවනේ ඔකනේ. ওই ගාථාව තියෙන්නේ අර තිරෝකුඩ සූත්‍රයේ. මිය පරලොව ගිය ඥාතීන්ට පින් ලැබෙන ආකාරය තමයි ඔක විස්තර වෙන්නේ. එතකොට හිතන්න දුගතියක වැටුනොත් ඉතින් හැමදාම පින් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඒ පිනත් ගෙවිලා ඉවර වෙනවා. දැන් අපි ඥාතීන්ට පින් දෙනකොට ඒ අය පින් සාදු කියලා සතුටෙන් පින් අනුමෝදන් වෙනවා. ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ අයට ආහාර පාන පහළ වෙනවා, පැම් පොකුණු පහළ වෙනවා, විමානයක් පහළ වෙනවා. පිනේ විපාක ගෙවිලා ඉවර වෙනකොට අර ඔක්කොම නැතුව ආය අර සාපිපාසාව දැනෙනවා. ඒක මේ වගේ නිකන් තේරෙන විදිහට කියමු අපි ගමු. අපි පාරේ යනකොට අසරණම හිඟන්නෙක් දැක්කා කියලා. සමහර හිඟන්න දැක්කම අපිට එකපාරට අනේ පව් කියලා හිතෙන වෙලාවල් එනවනේ. අපි පාරේ යනකොට කවුරු හරි අසරණම හිඟන්නෙක් ඉන්නවා. අපිට සමහරලාට හිතෙන අනේ අපේ තාත්තා වගේ, අපේ අම්මා වගේ
කොච්චර අසරණ කෙනෙක්ද කියලා අනේ වගේ හැඟීම් ඇති වෙන වෙලාවල් එනවා. දැන් අපි හිතමු අසරණම හිඟන්නේ. මේ මිනිස්සයාට ලොකු උදව්වක් කරන්න ඕන කියලා අපි හිතමු අපි රුපියල් 1000ක් දුන්නා කියලා හිඟන්නේකට. බොහෝ වෙලාවට ඉතින් එහෙම දෙන්නේ නැහැ. කවුරු හරි දුන්නා කියලා හිතමු සල්ලි තියෙන කෙනෙක්. දැන් මේක හිඟන්නට ඒ මොහොතට සතුටක්ද නැද්ද? එයාට විශාල දෙයක්. හැබැයි ওই 1000න් වේල් කීයක් අයිද? දවස් 2ක් ජීවත් වෙයි. බත් පැකට් 5ක් 6ක් අයි ඕන. ඒක ඉවර වෙනකොට ආයි සාපිපාසාව දැනෙනවද නැද්ද? ආයි අර පරණ මට්ටමට වැටෙනවා. ඒ වගේ තමයි අපි පින් දෙනකොට ලොකු සතුටකින් ඒ පින අනුමෝදන් වෙලා සුවපත් වුණාට අපේ ඒ පිනේ විපාක ගෙවෙනකොට ආයි ප්‍රේතයන්ට සාපිපාසාවල් දැනෙනවා. ඒ නිසා පින්වතුනි සතර අපායේ වැටිච්ච සත්වයෝ ඔය වගේ තමයි. තිරිසන් සතත් එහෙම තමයි. බල්ලෙකුට මස් කට්ටක් දැක්ක ගමන් ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේ කෑම ටිකක් කුසගින්නේ ඉන්න සතෙකුට දැක්ක ගමන් ලොකු සතුටක් උපදිනවා. හැබැයි සතර අපායේ තියෙන පංචකාමයන් නිසාම අන්ත දුක් විඳින පිරිසක්. අපාය කියන්නේ දුකම තමයි. එතකොට මේ කාම ලෝකේ තමයි මේ අපි ඉන්නේ. ඔය ඉපදීම කොහේ ඉපදුනත් දැන් කාම ලෝකේ කොහේ ඉපදුනත් දුකක් තියෙනවා. ඊළඟට රූප භවය. දැන් මේ කියන්නේ කාම භවය. රූප භවය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ පංචකාමයන් ඉක්මවලා කුසල අරමුණක් තුල හිත සමාධිමත් කරලා හිත වඩන භාවනා කරන කෙනෙක් භාවනා කළා සමාධියක් ඉපදුවට පස්සේ ඒ සමාධියට අනුව යා උපදින්නේ කාම ලෝකෙ නෙමෙයි බ්‍රහ්ම තලයක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන සමාධි මට්ටම් තියෙනවා. ඒ සමාධි මට්ටම් වලට අනුව උපදින බ්‍රහ්මතල 16ක් ධර්මයේ පෙන්වනවා. ඒ බ්‍රහ්මතල මහා බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත ඔය විදිහට බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝක 16ම රූපී බ්‍රහ්මතල. ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන රූපාවචර ධානය ලැබලා උපදින බ්‍රහ්මතල. සමාධිය ගැන ඔබ අහලා තියෙනවා නම් බුදුරජාන් වහන්සේ සමාධිය විස්තර කරන්නේ මෙහෙමයි. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් වෙන් වෙච්ච තැනක් සමාධිය කියන්නේ. භාවනා කළා හිත සමාධිමත් වෙනකොට ඒ සමාධිය තුළ අර පංචකාම අරමුණු නැහැ. එතන තියෙන්නේ සමාධිමත් කුසල අරමුණක් විතරයි. අර භාවනා නිමිත්ත. එතකොට විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙච්ච තැනක්. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල කර්මයන්ගෙනුත් වෙන් වෙලා ඉන්න වෙලාවක් සමාධිය කියන්නේ. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ওই ටික තමයි සමාධියේ තියෙන අංග ටික. යම් කිසි කෙනෙක් මේ සමාධි අංග උපද්දව ගත්තා කියන්නේ පංච නීවරණ එතන නැහැ කියන. පංච කාමයන් තුල ඉන්න කෙනා තුල තමයි හැම වෙලේම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඔය පහ තියෙන්නේ පංච කාමයන් තුල. පංච කාමයන්ගෙන් මිදිච්ච වෙලාවක් තුල ඒ පහ නැහැ. සමාධි අංග පිහිටක්. ඒවෙන් මිදිච්ච වෙලාව. එතකොට යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකෙදී හරි භාවනා කරලා අපිට ඒ ධ්‍යාන මට්ටම් වලට ටික ටික මනුස්ස ලෝකෙත් පැය දෙක විනාඩි 15 20 හරි භාවනා කරලා සමාධිය උපදවාගෙන සමාධි සුවයෙන් ඉන්න පුළුවන්. එහෙම සමාධිය වඩාගත්ත කෙනෙක් ඒ සමාධිමය තලයේ තුල ඒක පිරෙහෙන්නේ නැතුව වඩන කාලෙක මිය ගියොත් එයා උපදිනවා බ්‍රහ්ම තලයේ. එතකොට පංචකාමයන්ගෙන් වෙන් වෙලා බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් සමහර බ්‍රහ්ම ලෝකවල ආවිස. ඒ බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් සමාපatti සුවයෙන් යා ඉන්නවා. පංචකාමයන්ගෙන් මිදිච්ච තැනක් එතන. ඊළඟට බුදුහාමුදුරුවෝ තවත් ඉපදීමක් පෙන්නනවා අරූප ලෝක. ඒ තමයි ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥායතන කියන අර ධ්‍යාන හතරත් ඉක්මෝලා ඉහළටම අරූපී ධ්‍යාන වඩනවා. ඒ අය උපදින්නේ අරූපතල. ඔන්න ඔය ටික විතරයි උපදින්න තියෙන වෙන කොහෙවත් උපදින්න නැහැ. හිරු සඳුකේ ආලෝකයේ විහිදෙන පරාසය තුල උපදිනවා නම් උපදින්න තියෙන්නේ සත්‍යයන් උපදින තල 31ක් විතරයි කියන. සත්‍යයන් උපදින තල 31ක් තියෙනවා. සතර අපාය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක 6, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපී බ්‍රහ්මතල 4යි. අපි කොහේ ඉපදුනත් උපදිනවා නම් උපදින්න තියෙන ඔන්න ඔය තල ටිකේ විතරයි. එතකොට මේ කොහේ ඉපදුනත් ජාතිපි දුක්ඛං ඉපදීමම
දුකක් මතක තියාගන්න. ඉපදීමම දුකක්මයි. ඊළඟට ඉපදීමත් එක දැන් අපි ඉපදුනානේ අපි කාම ලෝකේ ඉපදුනා මනුස්ස ලෝකේ අපි ඉපදුනා. දැන් ඉපදීමත් එක්කම අපි ඉපදීම පිළිගත්තානේ. දැන් අපි ඉපදිලා. දැන් මම කියලා අපි පිළි අරගෙන ඉන්නවා ඉපදීම. දැන් ඉපදුනා නම් දැන් මොනවද අපිට ලැබෙන දායාදේ? ඉපදුනා නම් ඒකාන්තයෙන් දවසින් දවස වයසට යනවා. ලෙඩ වෙනවා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියාද නැද්ද? මතක තියාගන්න බුදුහාමුදුරුවෝත් වයසට ගියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණත් සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා තිබුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ කියන. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පාරේ පිළිසකර කරලා අරගෙන යන්නේ යම්සේද ඒ විදිහට තමයි කියනවා දැන් මේ කය පරිහරණය කරලා පාරේ අරගෙන යන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝත් වයසට ගිහිල්ලා නැද්ද? වයසට ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අදිෂ්ඨාන කරලා සංඝයා රැස් කළ ගාථා පෙළක් කියන. ඒ ගාථා පෙළේ තියෙන්නේ පටන් ගන්නෙම පරිපක්කෝ වයෝ මයිහං. මහණෙනි දැන් තථාගතයන් වහන්සේ බොහෝ වයසට ගිය කෙනෙක්. වයෝ මයිහං බොහොම වයසක කෙනෙක් කියන. පරිත්තම් මම ජීවිතා. ජීවත් වෙන්න තියෙන තව ඊටාම ස්වල්ප කාලයයි. පහයවෝ ගමිස්සාමි නුඹලා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ මම මගේ පිහිට හදාගත්තා. එතකොට බලන්න මේ ගාථාවල තියෙන්නේ උන්වහන්සේත් එහෙනම් වයසට ගියාද නැද්ද? වයසට ගියා. බුදුරජාණන් වහන්සේ ලෙඩ වුනේ නැද්ද? උන්වහන්සේට ලෙඩ හැදුනා. බේලුව ගමේ වස් කාලේ ගත කරනකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුනා කියලා. එතකොට නිකන් සාමාන්‍ය බඩේ අමාරුව කාටත් ඉඳ හිටපු ගමන් එනවනේ. බුදුහාමුදුරන්ට මාරාන්තික බඩේ අමාරුව. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා ඒ වෙලාවේ වේදනාව වැඩිකමටම බුදු ඇසින් බැලුවා. බලලා තමයි ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර 이르දිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරේ. එතකොටම රෝගී සැනින් සුවපත් වෙලා ගියා. එතකොට අපිට පේනවා බුදුහාමුදුරන්ට ලෙඩ ආවා. උන්වහන්සේට දරුණු හිසේ කැක්කුමක් විටින් විට වේදනාවක් හිසේ කැක්කුමක් තිබ්බා. කොන්දේ අමාරුවක් තිබ්බා කියලා තියෙන දේශනාව. ඊළඟට මහා පරිනිබ්බාන සූත්‍රය බුදුහාමුදුරන්ගේ පිරිනිවන් පෑම ගැන තියෙන දේශනාව අහලා ඇතිනේ. චුන්ද සූකරිකගේ දානි වළඳලා ආ පිරිනිවන් පාන්න වඩිනකොට අර 이르දිපාද බලෙන් යටපත් කරගත්ත බඩේ අමාරුව ආයි බලවත් වුණා. ලේත් සමග බඩේලිය ගියා කියන. ලෝහිත පක්ඛන්දිකා රෝගී කිය පාලියෙන් කියන්නේ ධර්මයේ තියෙන. ලේත් එක්ක බඩේලිය යනවා කියන එහෙනම් බඩවැල් වල තුවාල හැදිලා තියෙන්න ඕනේ නේද බුදුහාමුදුරන්ට? උන්වහන්සේ කියන ආනන්ද කලන්තේ ඉක්මනට සංගල සිවුරේලලා ආසනයක් පනවන්න කියන වැඩේ. එහෙනම් බුදුහාමුදුරන්ටත් කලන්තේ හැදුණා. උන්වහන්සේටත් ලේත් එක්ක බඩේලිය ගියා. බඩේ අමාරුව ඇති වුණා. කොන්දේ අමාරුව. එහෙනම් බුදුහාමුදුරට ලෙඩ වුණාද නැද්ද? ලෙඩ වුණා. එහෙනම් ඉපදුනා නම් කාටත් උරුම දේ තමයි ඒක. එහෙමනම් අපි දවසින් දවස ඉපදුනා නම් වයසට යනවා. ඉපදුනා නම් ලෙඩ වෙනවා. සැපක්ද දුකක්ද? ලෙඩ හැදිලා අන්ත දුක් විඳිනකොට වේදනාවෙන් ඉන්නකොට මිනිස්සු අහෝ සැපක් කිය ඉන්නවද? ඈ වයසට ගිහිල්ලා එක තැන මල මුත්‍රා කරගෙන එක්තැන් වෙලා නැගිට ගන්නවත් බැරුව අහෝ සැපක් පුදුම සනීපයක් කී දින්නේ මිනිස්සු. දුකක් නෙනේ. ඒක දුකක්. ඊළඟට ඒ විතරක් නෙමේ මරණම්පි දුක්ඛං. ඒකාන්තයෙන් ඉපදුනා නම් වයසට යනවා ලෙඩ වෙනවා. කවදක් කොතන කොයි මොහොතේ මොන විදිහට හරි මරණයට මුහුණ දෙන්න වෙනවා. දෙවියන් වයසට යන්නේ නැද්ද? දෙවියොත් වයසට යනවා. දේශනාවල තියෙනවා දෙවියන්ගේ වයසට යාම ගැන තියෙනවා දේශනා පුබ්බ නිමිත්ත සූත්‍රය කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අපි වයසට යනවා වගේ නෙමෙයි. දෙවියන්ගේ වයසට යාම කියන්නේ චුත වෙන්න දින ආසන්න වෙනකොට තමයි මේ ලක්ෂණ පහළ වෙන්නේ. පැලඳගෙන ඉන්න මල් මාලා පර වෙලා යනවා කියනවා. ඒක තමයි දෙවියන්ගේ ජරාවටපත් වීම ගැන තියෙන්නේ. දිව්‍ය මල් මාලා පර වෙනවා. දෙවියන්ගේ සලු පිළි කිලුටු වෙලා යනවා කියනවා.
දිව්‍ය ශරීරවල දීප්තිමත් ආලෝක එන්න අඩු වෙලා දුර්වර්ණ වෙලා අර බැබලීම නැති වෙනවා. ශරීර වලින් දහඩිය වැగిරෙන්න පටන් ගන්නවා කියන දෙවියන්ගේ ශරීරවල. දිව්‍ය විමානවල සිත් තලවන්නේ නැතුව ඉපා වෙනවා ඒවා කලකිරෙනවා. ඔය ලකුණු ටික පහළ වෙනවා කියනවා. මල් මාලා පර වෙනවා, සලු පිළි කිලුට වෙලා යනවා, ප්‍රභාස්වර ආලෝක නැති වෙලා යනවා, ශරීරේ දුර්වර්ණ වෙනවා, විමානවල සිත් තලවන්නේ නැතුව යනවා. එතකොට අනිත් දෙවිවරු දැනගන්නවලු දැන් නම් මෙයාගේ කාලේ ඉවරයි. දැන් මේ චුත වෙන්න ලං වෙන්නේ. මරණාසන්න කාලේ මේ අන්තිම කාලේ. එතකොට අනිත් දෙවිවරු ඇවිල්ලා ඒ චුත වෙන්න ආසන්න දේවතාවට කියනවලු ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත ඔබ දැන් සුගතියට හරි යන්න. දෙවියන් එතන සුගතිය කියේ කොහෙද? මනුස්ස ලෝකේ. ඇයි මේ මනුස්ස ලෝකෙට යන්න කියන්නේ? දැන් දෙව්ලොවින් චුත වෙලා දිව්‍ය ලෝකේ දැන් ආයි ඉන්න කියලා වැඩක් නැහැ. එහෙ පින ගෙවිලා ඉවරයි. ලොකු පිනක් නිසා දිව්‍ය ලෝකේ ඉපදුනා. ඒ පින දැන් ගෙවිලා ඉවරයි. දැන් පැටෙන්න තියෙන්නේ පල්ලෙහාට එක්ක මනුස්ස ලෝකෙ එක්ක හතර අපායේ. ඒ නිසා අපායට නොඇටි දැන් ඔබ සුගතියට යන්න කියන. මනුස්ස ලෝකෙට යන්න. එහෙ හිත පිහිටවන්න කියන. සුගතින් ගන්්වා සුලද්ද ලාභං ලබ. සුගතියට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියන. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාතීති. උතුම් ලාභය ලබලා ඒක තුල ස්ථාවර වෙන්න කියන. ඔන්න කියන දේ. ඕක තමයි දෙවියන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලං වෙනකොට අනිත් දෙවිවරු දෙනවා කියන උපදේශ. එතකොට හිතන්න එතන බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි මනුස්ස ලෝකයට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියන්නේ තිසරණ ලාභේ තිසරණේ පිහිටන්න කියන. ඒක තුල ස්ථාවර වෙන්න කියන්නේ සෝවාන් වෙන්න කියන එක කියන්නේ. මනුස්ස ලෝකෙට ගිහිල්ලවත් ඉක්මනට සෝවාන් වෙන්න කියනවා සතර අපායෙන් මිදෙන්න කියන. එතකොට බලන්න ඔන්න එතනින් තේරුම් ගන්න දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ආසන්න වෙන කෙනාට දෙවිවරු දෙන උපදේශ තමයි පින්වත ඔබ ඉක්මනට අපායට නොඇටි මනුස්ස ලෝකෙට හරි දැන් හිත පිහිටවගෙන යන්න. ගිහිල්ලා එහෙ ගිහිල්ලා හරි ඉක්මනට තිසරණේ පිහිටලා සෝවාන් වෙන්න කියන. දැන් මෙහෙට ආවට පස්සේ මොකද වෙන්නේ? මෙහෙට ආපු අයට හිතෙනවා මෙහෙ බෑ දිව්‍ය ලෝකේ යනවා. එහෙම නැද්ද? මෙහෙට ආවට පස්සේ හිතෙනවා මෙහෙ බෑ නිකන් උඩට යනවා. එහෙ ගිහින් කර ගන්නවා කියලා හිතෙනවා. ඒත් දෙවියන් එහෙදි කියනවා දැන්වත් මනුස්ස ලෝකෙට ගිහිල්ලවත් මේක කරගන්න කියලා. සෝවාන්වත් වෙන්න කියලා. මෙහි ආවට පස්සේ වැඩ ගොඩක් දා ගන්නවා. දැන් ඉතින් අපිට දරුවන්ගේ වැඩ, ගෙවල් වල වැඩ, ඉඩ කඩන් වල වැඩ අපිට වැඩ තියෙනවා. අපිට ඉතින් කොහේ කරන්නද? අපි ඉතින් පින් ටිකක් කරගෙන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා කරගන්නවා කියලා මෙහෙදිත් ආයි එහෙට යන්න ප්ලෑන් කරනවා. එතකොට බලන්න දිව්‍ය ලෝකෙ ඉපදුනත් වයසට යාම තියෙනවා. චුත වෙනවා. ඒ නිසා බුදුහාඳුරන්ගේ එක දේශනාවක් තියෙනවා මේක තියෙන්නේ ගයිහ සූත්‍රය කියලා. මේ ගයිහ සූත්‍රයේ බුදුහාඳුර පෙන්නන මහණෙනි දෙවියොත් මිනිස්සියොත් දුකසේ කාලය ගත කරනවා කියනවා මෙන්න මේ හේතුව නිසා. හැයි දිව්‍ය ලෝකේ දෙවියන් ඉන්නේ පංචකාමයන් තුලම තමයි. මේ ලෝකේ දෙවියොත් මිනිස්සියොත් ඇහැට පේන රූප ජීවිතේ නවාතැන්පල කරගන්නවා කියලා. හොඳට බලන්න ඔබ ඇත්තද බොරුද කියලා. ඔබේ ජීවිතේ නවාතැන්පොළ මොනවද? ඔබේ දරුවෝ රූපේ. අනේ මේ මගේ ළමයා, ළමයින්ගේ ළමයි පොඩියෝ. ඒ රූපය දවස් දෙක තුනක් දකින්න බැරි වුණොත් මේ පොඩි එකාව දැක්කේ නෑ. කෝ ගෙනෙන්කෝ බලන්න. එහෙම නැද්ද? ඒක තමයි ඒ රූපේ තමයි දැන් ජීවිතේ නවාතැන්. තමන්ගේ ගෙදර, ඉඩම, ගහකොළ අර තමන් ජීවත් වෙන පරිසරයේ ඇහැට පේන ওই රූප ටික අපි ඇලුම් කරන රූප තියෙනවා. මේ මම මගේ උන් කියලා අපි ඇහෙන් බැඳිච්ච රූප තියෙනවා. ඒවා ජීවිතේ නවාතැන්පල කරගන්න. මේ ලෝකේ දෙවියොත් මිනිස්සියොත් කනට ඇහෙන ශබ්ද ජීවිතේ නවාතැන්පල කරගන්නවා කියන. ළමයාගේ කටහඬ, ඒ ළමයින්ගේ හුරතල් බ්‍රස්, අර කරන විහිළු තහළු ඒවා ජීවිතේ නවාතැන කරගන්න. ඒවට ඇලෙනවා. ඒ දරුවගේ සුවඳ, නාසයට දැනෙන ගඳ සුවඳ ජීවිතේ නවාතැන කරගන්නවා කියන. දිවට දැනෙන රස, කයට දැනෙන පහස පංචකාමයන්ම ජීවිතේ නවාතැන කරගන්නවා කියන. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි ඇසට පේන රූප අනිත්‍යයි. ඒවා වෙනස් වෙනවා. ඒවා දුකයි.
අනිත්‍ය නම් දුකයි. අනාත්මයි මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ දෙවියෙකුටවත් මිනිස්සෙකුටවත්. ඒවා වෙනස් වෙලා යනවා. ඒවා වෙනස් වෙනකොට ඒක ජීවිතේ නවාතැන කරගත්ත කෙනාට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න වෙනවද නැද්ද? අතහරින්න වෙනවා. දැන් අපි තේරෙන උදාහරණයක් ගමු. දරුවෙක් ගැන සිහිනයක් මවාගෙන ඉන්නවා. දැන් දරුවෙක් උපදිනවා. දැන් ඒ දරුවගේ රූපය, කටහඬ, ඒ ළමයාව ඉඹිනකොට දැනෙන දරුවගේ සුවඳ, ඒ දරුවගේ පහස තුරුල් කරගන්නකොට දැනෙන ඒ දේවල් ඒ පංචකාමයන්ම ජීවිතේ නවාතැන කරගෙන මේ මගේ ළමයා, මගේ එකා, මේ මගේ පුතා කිය ආදරෙන් ඉන්නවා. අපි හිතමු හදිස්සියේ මේ දරුවට ලෙඩක් හැදිලා මැරෙනවා. ළමයා අහිමි වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒක තමයි හේතු නිසා හටගත්ත දේ අනිත්‍යයි, දුකයි, මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න වෙනවමයි. හැබැයි අතහැර ගන්න බැරිවීම නිසා අපි ඒව ගැන කියා අඬනවා. අනේ මගේ ඇහැට පේන්න මෙහෙම හිටියා කියලා අර ඇහෙන් දැකපු දේවල් හිතනවා. මට මෙහෙම අම්මේ කියලා කතා කරා කියලා කනට ඇහිච්ච දේවල් අර ළමයාගේ හඬ සිහි කර අඬනවා. ළමයා තුරුල් කරගත්ත හැටි, ළමයා බදාගත්ත හැටි, එතකොට ඇහෙන් දැකපු රූප, ශබ්ද, ගන්ධ ඒවා නෙමෙයිද හිතන්නේ. ඒ දරුවා ඔස්සේ පංචකාමයන් තුලින් දරුවට බැඳිච්ච හැටි හිතා අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. මිනිස්සුන්ට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි දෙවියොත් ඔය වගේ කෙනෙක්. හිතන්න එපා මේ දිව්‍ය ලෝකේ කියන්නේ නිකන් එහෙ පහළ වෙලා නිකන් සැපසේම හාන්සි වෙලා වැජබිලා ඉන්නවා කියලා. ඒවැත් ගැටුම් එහෙත් මරා ගන්නවා. සුරාසුර යුද්ධ ගැන අහලා නැද්ද? එහෙත් යුද්ධ කරනවා. එහෙත් මරා ගන්නවා අවියායුධ අරගෙන. සක්‍ර දෙවියෝ කියන්නේ මේ අසුරයෝ එක්ක නිතර යුද්ධ. ඒ යුද්ධවලදී භයංවා චම්බිතත්තං ආලෝමහසු බිය ඇති වෙනවා, තැති ගන්නවා, ලොමු දැහැ ගන්නවා, බිහිරුත් චම්බි උත්‍රාසි පලායිති පැනලා යනවා, දුවනවා කියන බය වෙච්ච ගාව. තැති ගන්නවා අයි දෙවියෝ කියලා නෑ. ඒක තමයි ස්වභාවය. එතකොට දෙවියෝ අතරත් මේ ගැටුම් ඇති වෙනවා, රණ්ඩු සරුවල් ඇති වෙනවා, මේ ප්‍රශ්න ඇති වෙනවා. කෙලෙස් සහිත අයනේ. ඊළඟට දිව්‍ය විමාන ගැන ඉරිසියාවල් ඇතිවෙනවා, දිව්‍යාංගනාවන්ට මරා ගන්නවා. එහෙම තියෙනවා. ඒ විස්තර තියෙනවා. සක්‍ර දෙවියන් තමන්ගේ පෙර බැලුවා හිටපු මේ පෙර ජීවිතයේ පෙම්වතිය අසුර විමානයක පහළ වෙලා වෙස්වලාගෙන ගිහිල්ලා අරගෙන ආවා. ඒ වෙලාව අහලා නැත්ද ඔබ කතාව? එතකොට ඒ අසුර විමානයක පහළ වුණේ බැලුවා කොහෙද කියලා. එතන තියෙනවා මනුස්ස ලෝකේ ඉන්නකොට පෙර බිරින්දෑවරු 3 දෙනෙක් හිටියා කිනෝ ඒ කාලේ. ඒ 3 දෙනාගෙන් දෙන්නෙක් හොඳට පින් කරා. ඒ පින් කරපු දෙන්නම දිව්‍ය ලෝකේ පහළ වුණා. සක්‍ර දෙවියන්ගේ අගමහිසිකාවරු හැටියට දෙව්ලොව පහළ වුණා. එතකොට ඒ දෙන්නම දිව්‍ය ලෝක අනිත් කෙනා දිහා බලපුවාම අකුසල් කර හිටියා. පින් කරේ නැහැ. බොහොම ලෝභකමෙන් හිටියා. බලනකොට කෙකිනියක් වෙලා පහළ වෙලා තියෙන විලක තිරිසන් ලෝකේ පහළ වුණා. සක්‍ර දෙවියන් දැක්කා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් දැන් කොහොමද මෙයාව ගුණධර්මයක පිහිටවන්නේ කියලා කල්පනා කළා. මාළුවෙක් විදිහට වෙස්වලාගෙන ආවා කියනවා. ඉස්සල්ලා පෙනී ඉඳලා මේ කෙකිනිය ඉදිරියේ සක්‍ර දෙවියෝ මුලින් පෙනී ඉඳලා අවවාද කරනවා. පෙර ජීවිතයේ සිහිය ඉපැද්දෙව්වා කියන. සිහිය උපද්දවලා පෙර මතක් කරලා දීලා කිව්වා ඔබ පෙර මනුස්ස ලෝකේ හිටපු කෙනෙක්. ඔබ මේ විදිහට කෝ අනිත් ඉහෙලිවරු කියලා අහපම කිව්වා. ඒ අය දිව්‍ය ලෝකේ කිව්වා. ඔබ පින් කරගත්තේ නැහැ. පේනව නේද ඔබට වෙච්ච දේ කිව්වා. ඊට පස්සේ කිව්වා අනේ මට සිල් ගුණ දහම් රකින්න මට කියන්න කිව්වා. ඊට පස්සේ කිව්වා දැන් ඔබ ඉන්නේ කෙකිනියා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. හැබැයි මැරිච්ච මාළුවෙක් කැරෙන්න මාළුවෙක්වත් මරාගෙන කන්න එපා කිව්වා. ඔබ ඔය ආත්මයේ තුල සිල් ගුණ දහම් රකින්න කිව්වා. දෙව්ලොව හිත පිහිටවාගෙන සිල් රකින්න කිව්වා. දීපු උපදේශ සක්‍ර දෙවියෝ. ඊට පස්සේ දැන් සක්‍ර දෙවියන්ට අවශ්‍ය වුණා දවසක් ඇත්තටම සිල් රකින්නවද කියලා බලන්න. සක්‍ර දෙවියන්ට මාළුවෙක් විදිහට වෙස්වලාගෙන ඇවිල්ලා අර විලේ පීන හිටියා. නිකන් කට ළඟින් යනවා අහුවෙන්නේ. යනකොට අර කෙකිනි අල්ලගත්තා.
අල්ලගත්ත ගමන්ම එහෙමම නිකන් පණ තියෙන බව දඟලලා පෙන්නපු ගමන් වතුරට දැම්මා. ඒ වෙලාවෙම සක්‍ර දෙවියන් පෙනී ඉඳලා කිව්වා මම ඔබ පරීක්ෂා කරන්න ආවේ. ඔබ බොහොම සිල්වන්තයි. ඔබ ඔය ප්‍රතිපක්ති රැකලා දෙව්ලොව හිත පිහිටවන්න කිව්වා. අර කෙකිනිය එතනින් මිය ගිහිල්ලා ඉපදුනා දෙව්ලොව. හැබැයි ඉපදුනේ අසුරයන්ගේ අසුර විමානයක අසුර දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනා. සක්‍ර දෙවියෝ බැලුවා කෝ නෑ බලනකොට අසුරයන්ගේ අසුර විමානයක ඉපදිලා තියෙන. දැන් ඔය වෙනුවෙන් දැන් සැලසුමක් ගැහුවා ගිහිල්ලා කුමාරී කරගෙන එන්න. ඒ වෙලාවේ අසුර නායක දෙවියන් තමන්ගේ දිව්‍ය කුමාරිකාවන්ට සුදුසු ස්වාමියෙක්ව තෝරන දවස. දැන් මේ දිව්‍යාංගනාවන්ට සුදුසු ස්වාමියෙක්ව තෝරන. ඒ තෝරන වෙලාවේ අනිත් පිරිස දැන් එක එක දෙවිවරු ඒ අසුර දෙවිවරු දිව්‍ය ස්වරූපයෙන් සැරසිලා ඇවිල්ලා ඉන්නවා. මොකද මේ අසුර ලෝකෙම ඒ දෙවියන්ගෙම එතන අසුර කියන්නේ එතන අපාය නෙමෙයි දිව්‍ය ලෝකෙම දිව්‍ය පිරිස. ඒ පිරිසේ අය අතරට සක්‍ර දෙවියොත් ටිකක් මහලු ස්වරූපේ වේශයක් මවාගෙන ගියා. හොයන්න බැරි වෙන්නේ. වෙස් මවාගෙන ගියා. මහලු වේශයක් අරගෙන ගියා. ඒ ගිහිල්ලා අර තරුණ බොහොම ලස්සන දෙවිවරු අතරේ දැන් තෝරනවා. දැන් කීවා මේ ඉන්න දෙවිවරු අතරින් ඔබ කැමති දේවතාවෙක් ඔබ තෝරගන්න කිව්වා. අර ඔක්කොම ළඟින් බලාගෙන ගියාට අර වයසට ගිය කෙනෙක් හැටියට වෙස්සලාගෙන ඉන්න කෙනාට තමයි හිත ඇදිලා ගියේ. මොකද රූපේ මොන ස්වරූපෙන් තිබුණත් හිතේ සිතුවිලි වලින් සංසාර බැඳීමට ඒ විඥාණයට හිත ඇදිලා ගියා. ඊට පස්සේ තෝරගත්තේ මෙයා. තෝරගත්ත ගමන්ම අනික් දෙවිවරුයි කට්ටියම විහිළු තහළු කරන්න ගත්තා. මෙච්චර ලස්සන තරුණ දෙවිවරු ඉන්නේ නැද්දී මේ වයසට ගිය දේවතාවෙක් වුණේ මේ තෝරගත්තේ මේ මොකෙද්ද මේ කියලා කට්ටිය විහිළු කරන්න. දැන් ඉතින් කැමැත්ත විවාහය තෝරගත්තා. ඒ වෙලාවෙම සක්‍ර දෙවියෝ සැනින් පෙනී ඉඳලා කිව්වා සිහි කරලා දුන්නා මමයි ඔබේ පෙර ස්වාමියා යම් මාත් එක්ක කියලා. ඉක්මනට සක්‍ර දෙවියන්ගේ දිව්‍ය රථේ දාගෙන මාතලී එක්ක සැනින් දිව්‍යපුරයට වේගෙන් අරගෙන ආවා. අසුරයෝ දැනගත්තා කියනවා යනකොටම මේ සක්‍රය නේද වෙස්වලාගෙන ආවේ කියලා පස්සෙන් පන්නගෙන ආවා. නමුත් කොහොම හරි සක්‍ර දෙවියෝ අරගෙන ආවා සක්‍ර දෙවියන්ගේ දිව්‍යපුරේට. එතකොට ඔය වගේ ওই සක්‍ර දෙවියන් ගැන තව ගොඩ කතා තියෙනවා. ඒ නිසා පින්වතුනි ඔය සුධර්මා දිව්‍ය සභාව පහළ වෙන්නේ ඒ සුධර්මා කියන මනුස්ස ලෝකේ හිටපු දිව්‍යාංගනා. ඒ කාලේ මග මානවකයා ශාලාවක් හැදුවා කියන කූටාගාර ගානක් තියෙන. ඒකෙදි උදව් උපකාර කරපු ඒ තමන්ගේ එක බිරිඳක් තමයි සුධර්ම. ඒ නමෙන් තමයි සුධර්මා දිව්‍ය සභාව පහළ වෙන්නේ දිව්‍ය ලෝකේ. එතකොට ඒ වගේ චිත්‍රා සුධර්මා ඔය වගේ නංගානකින් ලොකු විස්තර ගොඩක් තියෙනවා. එතකොට අපිට පේනවා ඒවත් ඉතින් ඕවත් කෙලෙස් තමයි තියෙන්නේ. රණ්ඩු සරුවල් මරා ගන්න ඒවා යුද්ධ සුරාසුර යුද්ධ ගැන අහලා ඇතිනේ. වෙලාවකට සූර්යෝ දිනනවා වෙලාවකට අසුරයෝ දිනනවා. අසුරයෝ දිනපු ගමන් අසුරයන් වැදගෙන එනවා කියන අසුරපුරේ. එක තැනක තියෙනවා වේපචිත්ති කියන අසුරේන්ද්‍රයව එකපාරක් අහු වෙනවා සක්‍ර දෙවියන්. සක්‍ර දෙවියන්ගේ දිව්‍ය පුරේට අරගෙන ඇවිල්ලා දෙවියන් බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි පස්වනුකට දිව්‍ය බැඳීමකින් වේපචිත්ති කියන බන්ධනෙන් බැඳලා කියන. ඒ දිව්‍ය බන්ධන කියලා කියන්නේ මේ ලණු වලින් ගැට ගහනවා වගේ එකක් නෙමෙයි. ඒ බන්ධනයේ ස්වභාවය තමයි දැන් අසුරයව ගෙනල්ලා දාලා තියෙන්නේ බැඳලා. අසුරයා හිතුවොත් මේ සක්‍රයාගෙන් පලි ගන්න ඕනේ මේක මෙහෙමයි කියලා සක්‍රයා ගැන වැරදි විදියට හිතන්න අර තද වෙලා හිර වෙනවා කියන බෙල්ලත් හිර වෙනවා අත් දෙකත් හිර වෙනවා. හිතුවොත් අනේ නෑ මමයි වැරදි අසුරයෝ වෙච්ච අපිනේ වැරදි සක්‍ර දෙවියන් කොච්චර හොඳද අපි මේ කරපු වැඩේ වැරදි කියලා හිතන්න අර ගැට ඔක්කොම බුරුල් වෙලා ලිහිල් වෙනවා කියන. ඒක තමයි දිව්‍ය බන්ධන. එතකොට ඔය වගේ ආයුධ තියෙන දෙවියන්ට තියෙන සක්‍ර දෙවියන්ට තියෙන චක්‍රායුධය කියලා ආයුධයක්. දිව්‍ය ලෝක යුද්ධ තියෙන. මේ යුද්ධ වගේ මේ එක ඊතලයේ විදිනකොට ඊතල 1000ක් යනවා කියනවා අහසෙන් එකපාර මැවිලා. ඒවා මන්තර දෙවියන්ගේ දිව්‍ය බලයත් එක්ක තියෙන ඒවා. සක්‍ර දෙවියන්ගේ චක්‍රායුධයේ ස්වභාවය ගැන විස්තර වෙනවා. යුද්ධෙදී මොන විදිහේ ප්‍රතිවිරුද්ධ ආයුධයක් ආවත් චක්‍රායුධෙන් ගහනකොට ඊට ප්‍රතිවිරුද්ධ ආයුධයක් අහසේ හැදෙනවා කියන.
ඊතල 1000ක් එනවා නම් චක්‍රායුධය ගහපුවාම ඊතල 1000ටම පලි 1000ක් අහසේ හැදිලා ඒ 1000ම වලකිනවා කියලා. හෙල්ල 1000ක් එවනවා නම් චක්‍රායුධයෙන් ගහපු ගමන් හෙල්ල 1000ට විරුද්ධ 1000ක් අහසේ මැවිලා ඒක නතර වෙනවා කියලා. ඒක තමයි සක්‍ර දෙවියන්ගේ චක්‍රායුධය ගැන තියෙන්නේ. එතකොට ඔය වගේ දිව්‍ය ලෝකවලත් කෙලෙස් යුද්ධ තමයි තියෙන්නේ. ඒ නිසා දැන් අපි කතා කරේ ඉපදීමත් එක්ක ලැබෙන දේවල්නේ. ඉපදීමම දුකක්. ආයි දෙව්ලෝ ඉපදුනත් දුකම තමයි. එහෙත් කෙලෙස්ම තමයි. ඉපදුනා නම් ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, මරණම්පි දුක්ඛ. දැන් ඔය ජීවත් වෙලා මරණ මොහොත දක්වාම මෙරි මෙරි ඉපදී නෙමෙයිද අපි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඕව නැද්ද අපිට? ශෝක අපි ජීවිතේ ඕන තරම් දුක් වෙනවා. ශෝක කරනවා. පරිදේව කියන්නේ නංගොත් කිය අඬනවා. පපුවට ගහ ගන්න, ඔලුවට ගහ ගන්නවා, විලාප දෙනවා, සිහි නැතුව වැටෙනවා. ඇයි අපිට මෙහෙම වුනේ කියනවා කියන්නේ නැද්ද මිනිස්සු? පරිදේව කියන්නේ ඒවට නංගොත් කිය විලාප දෙදී අපි අඬනවා. දුක් විඳිනවා. දෝමනස්ස කියන්නේ හූල්ලනවා. උපායාස කියන්නේ සුසුම් හෙලනවා. ඕක තමයි ජීවිතේ. හොඳට බලන්න දැන් කාටවත් කියන්න ඕවා නම් අපිට අදාළ නැහැ කියන්න පුළුවන්. ඔබේම ජීවිතය ආපස්සට හිතලා බලන්න මේවා අපි කොච්චරනම් ජීවත් වෙනවා කියන්නේ ওই ටික නෙමෙයි. ඕක තමයි ජීවිතේ. ඔය අතරතුර හතුරු නැද්ද ඔබට? ඊර්ෂ්‍යාකාරයෝ, තරහකාරයෝ හතුරු. ඒකත් ආරි සත්‍යය. ඒකට කියන්නේ අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. අප්‍රියන් එකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියන් එකට වාසය කරන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න දෙයක් නැහැ. එකට ඉන්න වෙනවා. හතුරෝ, තරහකාරයෝ, ඊර්ෂ්‍යාකාරයෝ ඒවා කර්ම කියන්නේ අහ කියන්නේ ඒවා කැරකිලා ඉන්නේ කර්ම විපාකවලට. නිකම් පාර යන්නේ. අහ කියන ප්‍රශ්නයක් බේරන්න ගිහිලා මැරුම් කන්නේ නැද්ද මිනිස්සු? පවුලේ රණ්ඩුවක් බේරන්න යනවා. අන්තිමට ගිය මිනිස්සයා වැරදි කාර්යය වෙලා ඒ මිනිස්සයා තමයි ඊට පස්සේ අමාරු වැටෙන්නේ. කොහොම වෙන්නේ නැද්ද ජීවිතේ? කාට හරි හැංගිලා ඉඳලා පිහියෙන් අයින්ව අන්තිමට ඇනලා තියෙන්නේ ඒ වගේ වෙන මිනිහෙකුට. එතනින් ගියේ වෙන මිනිස්සෙක්. ඔය වගේ අහක යන කර්ම කැරකිලා එනවා ජීවිතේ මතක තියාගන්න. ඒ නිසා කර්ම විපාකත් එක්ක යන සංසාර ගමනේ එවැනි අහක යන දේවල් අපි නොසිතන දේවල් වෙන්නේ. සිතන දේවල් වෙනව නෙමෙයි. අචින්තිතම්පි භවති. නොසිතන දේ වෙනවා. චින්තිතම්පි විනාශති. හිතන දේ වෙන්නේ නැහැ. ඒ වෙනස් වෙලා යනවා. අපි හිතන ප්‍රාර්ථනා කරන දේවල් වෙන්නේ නැහැ ජීවිතේ. ඒ නිසා හතුරෙක් හැදෙන්න මතක තියාගන්න. ඊළඟට හතුරෙක් හැදෙන්න අපිට ආයේ අපේ වැරැද්දක් තියෙන්න ඕනේ. අපි කොච්චර සිල්වත් වුණත්, කොච්චර ගුණවත් වුණත් උදේ ඉඳන් රෑ වෙනකන් සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියා හිටියත් ඒත් ඇති. කවුරුගේ කටේ සුවපත් වේවාමනේ කියලා ඒත් තරහක් ඇති වෙනවා තව එක්කෙනෙකුට. එහෙම නැද්ද මිනිස්සු? එහෙම තමයි සමාජය. දැන් බලන්න මේ සේරි වාණිජ කතාව. අපේ බෝසතාණන් වහන්සේට අච්චර සංසාරෙම හතුරා දේවදත්ත. බුදු වෙච්ච ආත්මෙත් ගල් පෙරළුවා. මරන්න සැලසුම් කරා. ඔච්චර භයානක හතුරෙක් හැදුනේ කොහොමද? එදා අර රන්තැලියට සාධාරණ වෙළඳාමක් කරන්න ගිහිල්ලානේ. සේරි වාණිජ කතාව දන්නවනේ, අර කදාවලු කතාවනේ. එදා අපේ බෝසතාණන් වහන්සේ ඇත්තම කීවා මේක ගොඩාක් වටිනවා. මගේ ළඟ තියෙන මෙච්චරයි කියලා වෙළඳාම් කරපු සල්ලි ටික ඔක්කොමත් දුන්නා. වලල්ලක් දෙකක් ඉල්ලුවේ. මුළු වලලු කූඩෙමත් දුන්නා. ඇත්තම කියලා සාධාරණ වෙළඳාමක් කළා රන්තැලිය අරගෙන ගියා. කලින් ආපු කපටි වෙලෙන්දා මේක වැඩක් නෑ කියලා වීසි කරලා ගියා. නිකන් ගෙනියන්න ඊළඟ පාර ඇවිල්ලා. වලල්ලක්වත් නොදී ගෙනියන්න තමයි බැලුවේ. දෙවනි පාර කැරකිලා ආයෙ එනකොට කෝ ගන්න බලන්න වලල්ලක් හරි දෙන්න කියලා බලනකොට ගෙනිහිල්ලා. උන් හිටි තැන් අමතක වුණා. පන්නගෙන ආවා. එනකොට අපේ බෝසතාණන් වහන්සේ ගඟෙන් එතර වෙලා පාරුවේ වඩිනවා. ගම් යූරට ඇවිල්ලා කෑ ගැහුවා ඕක මගේ කියෝ. ඕක මටයි අයිති කියෝ. උන්වහන්සේ ගඟේ ඉඳන් කියන නෑ මං සාධාරණ විදිහට වෙළඳාමක් කළා මට ලැබිච්ච දෙයක්. මං ඔබට සාප කරනවා කියලා මං සංසාරෙ උඹේ පස්සෙන් එනවා කිව්වා. ආවද නැද්ද? ජාතක පොතේ කොච්චර තියෙනවද හම්බෙච්ච ආත්මවල සසරේ පලිගත්තා.
සංසාර හතුරෙක් හැදුනා. බුදු වෙච්ච ආත්මෙත් ගල් පෙරළුවා, මරන්න සැලසුම් කරා, සංඝ බේද කරා, අලි කුලප්පු කරලා ඔය ඔක්කොම සැලසුම් පස්සේ ඉන්නේ දේවදත්ත. එතකොට හිතන්න එච්චර සංසාරයට හතුර හැදුනේ එදා සාධාරණ වෙළඳාමක් කළා නෙමෙයිද? ඒක තමයි. මොකද අපි ජීවත් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ලෝකෙක ඉන්නේ. අපි ජීවත් වෙන සමාජ මිනිස්සු කුසල මූලයන්ගෙන් හටගත්ත මිනිස්සු නෙමෙයි. අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිලා ගිය අකුසල මූලයන්ගෙන් හටගත්ත පංචකාමයන් තුල ජීවත් වෙන ලෝකෙක අපිත් ඉන්නේ. එවැනි ලෝකෙක හතුරෙක් හැදෙන්න hina වුණත් ඇති. නැද්ද නිකන් hina වුණත් ඇඟට එන අය. මොකද උඹ hina වෙන්නේ කියලා ඇඟට එන අය නැද්ද? එහෙමයි ඉන්නවා. නිකන් බලන්නකො බස් එකේ යනකොට ඇඟේ හැප්පුණම් මරා ගන්න ඉන්න චරිත නැද්ද? එහෙම සමාජයක්. නිකන් බැරි වෙලා හරි කකුල පෑගෙනවා. බ්‍රේක් එකක් ගහලා කාගේ හරි ඇඟකට විසි වෙලා වැදෙනවා. ඒත් නිකන් රවල ගහ ගන්න ඉන්නේ සමහරු. එහෙම සමාජයක්. සිල් රකින්නවට විරුද්ධ මිනිස්සු නැද්ද? ඉන්නවා. හොඳට බලන්න සමාජ සිල් රකින්නවට විරුද්ධයි. ඕවට හින් පාස් කරන මිනිස්සු ඉන්නවා. කවුරු හරි ගෙදරක බණ භාවනා කරනවා කියලා හිතන් ඔය නෑදෑයෝ අතරම නැද්ද ඕකට හින් පාස් කරන අය? දැන් මෙයා භාවනා කරනවා. ඕන් දැන් රහත් වෙයි. නිකන් ගෙයි ඇවිදගෙන ගියත් අහනවා උඩින් දාවේ. එහෙම තමයි සමාජය හැටි. එහෙම සමාජය. භාවනා කරනවට විහිළු තහළු කරන අය ඉන්න. ඔබ දන් දෙනවා නම් ඔබ පින්කම් කරනවා ඕකට බනින අය ඕන තරම් ඉන්න. දන් දෙනවට බනින මිනිස්සු ඉන්න. පින්කම් කරනවට බනින මිනිස්සු ඉන්න. ඔබ බොහොම සද්ධාවේ මල් ටිකක් අල්ලලා මල් පූජා කරනවා වගේ ඕකට බනිනවා. මේ පිස්සු මුන්ට කියලා එහෙම බනින අය ඉන්නවා. එතකොට එහෙම සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ සමාජ ස්වරූපේ තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ කරන්න දෙයක් නැහැ. ඒක ආර්ය සත්‍යයක්. ජීවත් වෙනවා කියන්නේ අප්‍රියයන්, අපි අකමැති පුද්ගලයන්, තරහකාරයෝ, හතුරු, ඊර්ෂ්‍යාකාරයෝ එක්ක ඉන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒ වගේමයි පියේහි විප්පයෝගෝ දුක්ඛ. අපි ප්‍රිය කරන, අපි ඇලුම් කරන, අපි ආදරය කරන පුද්ගලයන් එක එක්කෙනා අහිමි වෙනවා. ඒ දුකත් ජීවිතේ මැරෙනකන් විඳ ගන්න වෙනවා. පවුලේ 10 දෙනෙක් කියන්නේ මලගෙවල් 10ක්. කාට කවදා කොයි විදිහට ඉස්සර වෙවි යයිද දන්නේ. ඔන්න ඔය සියල්ලම තමයි ඔය ඔක්කොම විස්තර කර කියලා දුන්නේ දුක්ඛාරය සත්‍ය ටික. ඕක තමයි දුක්ඛාරය සත්‍ය. ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. යම් පිච්ඡන්න ලැබපි තම්පි දුක්ඛ. යමක් කැමතිද කැමති දේ නොලැබීම දුකක් කියලා. ඊළඟට ඉපදුනා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඔය මුළු දුකම තේරුණාට ඕක විමසන්න ඕන. යෝනිසෝ මනසිකාරයේද එතකොටයි මේ ජීවිතය ඇත්ත තේරෙන්නේ. විමසගෙන යනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය දුක අවබෝධ කරන්නත් කරුණු 5ක් තියෙනවා. ඒ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි මේ සියලු දුකට හේතුව කියලා අපිට යම් තැනකදී තේරෙනවා. එයා පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඒ නිසා ඔන්න ඔය දුකට හේතුව තමයි තණ්හාව. ඒ දුකෙන් මිදීම තණ්හා නිරෝධය තමයි දුක නැතිවීම. ඒ පිණිස අනුගමනය කළ යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා ඔන්න ඔය ආර්ය සත්‍ය 4 අපි කවදා හෝ අවබෝධ කරගන්නම වෙනවා. ඒ පිණිසයි අපි දන් දෙන්න, පින්කම් කරන්නේ, බණ අහන්නේ, මේ හැම දෙයක්ම කරන්නේ සසර දුකින් මිදීම නිවන අරමුණු කරගෙන. ඒ නිසා ඔබ හැම දිනාටම අද මේ ධර්ම දානමේ පිනත් නිවන් අවබෝධයේ පිණිසම, චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරමු. එහෙමනම් පින්වතුනි, ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. සීල සුවර්ණ පුණ්‍ය භූමියේ වැඩ සිටින ගිලන් ස්වාමීන් වහන්සේලා තු සීල දෙනාමත් බණ අහපු ඔබ හැම දිනාමත්
ලක්වාසී ලෝවාසී සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඔහොම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි.